समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසේ කෝනුකෝ හේතුකෝ පච්චයෝ භගවතෝ සේතස්ස පාතු කම්මාය න අකාරණේන තථාගතා සීතං පාතු කරුන්ති ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ධර්මයෙන් සැනසීමටපත් ඒ උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේලා, නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝවාසී පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂව ප්‍රඥා නාලිකාවෙන් මුළු ලෝකේටම ධර්ම දානමය පින්කමක් සිදු කිරීමට සදැහැති දායකත්වයේ දරා තිබෙන්නේ අංක 112 ඇලයිරක් 21 මිහිඳු මාවත ඔක්කම්පිටිය පාර බුත්තල ලිපිනයෙහි පදිංචි ඥානා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සත්පුරුෂ පින්වතුන්ලා මේ පින්කමේ දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු කොට තිබෙනවා විශේෂයෙන්ම මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් වසර 10කට පෙර පරලෝ සැපත් එච්.එම්. අබේසිංහ මහත්මයාට මේ පින් අනුමෝදන් වී භවගාමී ජීවිතයේ සැපවත් වේවා, සසර දුකින් අත් මිදේවා, පින් ලබා ගැනීමට කැමති ස්ථානයක සිටීනම් මේ පින් අනුමෝදන් වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනවා. එම මහත්මාගේ දෙමව්පියන් වන වසර 18කට පෙර පරලොව සැපත් එච්.එම්. තිසාහාමි පියතුමන්, වසර 13කට පෙර පරලොව සැපත් ඒ.එම්. හිමැනිකා මෑණියන්, ඥානා වික්‍රමසිංහ මහත්මියගේ ආදරණීය දෙමව්පියන් වන වසර 13කට පෙර පරලොව සැපත් W.M. පුංචි බණ්ඩා පියාණන්ටත්
වසර 21කට පෙර පරලොව සැපත් ඩී.එම්. සුදුමැණිකා මෑණියන්ටත් දෙපාර්ශ්වයේම මියගිය ඥාතිවරුන් වන වසර 19කට පෙර පරලොව සැපත් W.එම්. ධනපාල අයියාටත් වසර 30කට පෙර පරලොව සැපත් කාන්ති අක්කාටත් වසර 10කට පෙර පරලොව සැපත් විජිත කුමාර රන්දෙනිය මල්ලීටත් දෙපාර්ශ්වයේම මියගිය අනෙකුත් සියලු ඥාතීන් හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. එක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ ධර්ම දානමය කුසල් හේතු වේවා. පවුලට සම්බන්ධ දැනට ජීවත්ව සිටින සියලු ඥාතීන්ටද හිත මිත්‍රාදීන්ටද මේ පින් අයිති වේවා. අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු දියුණු වේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සසර වසනාතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. මේ කුසල් පූර්ණයෙන් නිවන් පිණසම උපනිශ්‍රේ වේවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධී පිණසම පවතිත්වා. ගෞරවනීය පූජනීය දේශකයාණන් වහන්සේටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා. එලෙසම රට වෙනුවෙන් දිවි පුදා මියගිය වීරෝදාර රණවිරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනා මා මහ නිවනෙන් සැනසුම ලැබත්වා යන ප්‍රාර්ථනාව ඇතිව මේ පින්කම සිදු කරන බව ඊ타ත්ම සත්පුරුෂෝ සිහිපත් කරලා තියෙනවා. ආරාධනා කරන්නේ ස්වාමින් වහන්සේට, ස්වාමීනි ඔබ වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවන් සඳහා උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කියන නිදහස් ආරාධනාව තමයි මේ පින්ැති පිරිස සිහිපත් කරලා ආරාධනා කරන්නේ. පින්වතුනි, ඔබ මේ වචනයක් අපිට ඇහෙනවා මේ ජීවිතයේදීම නිවන් සඳහා තවත් ජීවිතයකට නොගොස්, තවත් භවයකට නොගොස්, තවත් සසර දුගතියකටපත් නොවී ඔබට නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන ධර්මපරයායක් තමයි ඔබ අපේක්ෂා කරන්නේ. මේ ජීවිතයේදීම ඔබට නිවන් දකින්න නොහැකිද කියන එක, මේ ජීවිතයේදීම ඔබට නිවන් දකින්න හැකිද කියන එක ධර්මානුකූලව ඔබ විමසා බැලිය යුතු පවතිනවා. පින්වත්නි, ඔබට වීරියක් තියෙනවා නම්, ඔබට උත්සාහයක් තියෙනවා නම්, ඔබට ඒ සඳහා යම් කැපකිරීමක් කරන්න පුළුවන් නම් මේ මනුස්ස ජීවිතයේදීම දින 7ක් ඇතුළත ඔබට සෝතාපන්න වෙන්නත් බුදුරජාණන් වහන්සේ මඟ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. තවත් ජීවිතයක් කරා යන්න නෙවෙයි, මේ ජීවිතය තුළදීම දින 7ක් ඇතුළත, එහෙම දින 7ක් ඇතුළත බැරි වුණොත් උපරිම වර්ෂ 7ක් ඇතුළත අවම දින 7ත් උපරිම අවුරුදු 7ත් කියන කාල පරාසය තුළ පින්වත්නි සත්වයාට මේ සසර දුකෙන් එතර වෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මාර්ගයක් තියෙනවා. අපිට ඕන මාර්ගය අපි ගිහිල්ලා මේ භවයේ නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා කිව්වට ඒ දේ කවදාකවත් වෙන්නේ නැහැ. අපට ඕන මාර්ගය නෙවෙයි යා යුත්තේ. අපි යා යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මාර්ගයේ. බුදුහාමුදුරුවෝ විසින් වදාළ මාර්ගය තුල ගියොත් පින්වත්නි අපිට මේ භවයේ තුලදීම කෙලෙස් සෝදල පිරිසුදු වෙන්න පුළුවන්කම තියෙනවා. දස සංයෝජනයන් නැමැති බැමි 10ක බැඳලා තියෙන නිසා ඔබත් මමත් විවිධ කම්කටොළු වලට, දුක් වලට මුහුණ දෙනවා. ඊට හේතු වෙන්නේ මේ දස සංයෝජනයන් වල තියෙන බැඳීම. හරිම වෙහෙස කරයි මේ බැඳීම. ධර්මයේ හරි ලස්සන උදාහරණයක් පින්වත්නි විස්තර කරනවා. ගලාගෙන යන සැඩ පහරකට පීනන්න දන්නේ නැති මිනිස්සෙක් වැටුනොත් ඒ මිනිස්සයා කොච්චර බයටපත් වෙනවද?
අපිත් පින්වත්නි ආන් ඒ වගේ සංසාරයේ නැමැති සැඩ පහරට වැටිලා ඉන්නවා. ගොඩබිම පේන්නේ නැහැ. වතුර හරිම සැඩයි. විශාල බයජනක සත්වයෝ මේ වතුර ඇතුළේ ඉන්නවා. ගොඩබිම පේන්නෙත් නැහැ. තව වැටිච්ච අය ඉන්නවා. ඒ අයත් කෑ ගහනවා. ඒත් එක්ක දුක තවත් වැඩි වෙනවා. අත් දෙකට කකුල් දෙකට ඉනට බෙල්ලට ඔළුවට ලනු 10ක් දාලා බැඳලා තියනවා වගේ සක්කාය දිට්ඨිය ආදී දස සංයෝජනයන් වලින් බැඳලා තියනවා. නහය දක්වා වතුර වැඩි වෙලා හුස්ම ගන්නෙත් හරි අමාරුවෙන් සංසාරේට වඩා පින්වත්නි හරිම දුෂ්කරයි. සක්කාය දිට්ඨිය කියන බැම්ම හරිම වෙහෙස කරයි. සැකය හරිම වේදනා කරයි. මෙච්චර දුක් කොටකට මුහුණ දෙන සත්වයාට ඈතර වෙන්න බුදුහාමුදුරුවෝ අපට මඟ කියලා තියෙනවා. ආන් මේ මාර්ගය තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය. සතිපට්ඨානය තුල නැත්තම් සිහිය පිහිටිය යුතු, සිහි කරගත යුතු මේ කියන කාරණා හතර තුල යම් ශ්‍රාවකෙක් හැසිරෙනවා නම් දිවාරය දෙකෙහි හැසිරෙනවා නම් දිවාරය දෙකෙහි පින්වත්නි ඔබ හිතලා බලන්න ඒ කෙනාගේ ජීවිතේ දින 7ක් ඇතුළත ඈතර වෙන්න පුළුවන්. මේ කයේ තියෙන පවතින ස්වභාවය ගැන හිතලා කෙනෙක් සිහිය පිහිටුවනවා නම් කායානුපස්සනාව වඩන ශ්‍රාවකයට කයට තියෙන දෙඩි ඇලීම රාගය කියන බැඳීමෙන් ගිනි ගන්න කෙලෙස් වලින් අත් මිදෙන්න පුළුවන්කම තියෙනවා. රූපී භවයන් තුල ඉපදිච්ච සත්වයාගේ රූප හට අරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට අරූපී තලවල සත්වයාගේ රූපේ හට නොගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනකොට මේ ජීවිතය අපි ලස්සනයි කියලා සුන්දරයි කියලා ඇහෙන් දකින රූපය ආලෝකයක් එක්ක ඇතිවෙච්ච දෙයක් කියලා තේරුම් නොගත්ත විදර්ශනාව නොවඩන ශ්‍රාවකයෙකුට ඒ රූපේ වරදවා වැටහෙනවා. ආලෝකයත් එක්ක රූප කලාප ගොඩක් එකතු වෙලා රූපේ පිළිබඳව මමත්වයක් මමායනයක් රාගයක් සංකල්ප වශයෙන් ගොඩනගන ශ්‍රාවකයට මේ සංසාර දුකින් ඈතර වෙන්න පුළුවන් කමක් නැහැ. මා ඔබට යෝජනා කළොත් මේන් මෙහෙම යමු කෙනෙකුගේ ඡායාරූපයක් අරගෙන ෆොටෝ එකක් අරගෙන ඒක රාමු කරලා බිත්තියේ ගැහුවත් අපේ ඇහෙන් දකින රූපයත් දෙකම එකක් නේද කියලා ගත් කටට කියයි ඔබ නෑ කියලා. විදර්ශනා නුවණකින් යුක්තවම මේ කයේ තියෙන අසුබය දැකපු ශ්‍රාවකයෙකුට නම්
ඇහෙන් දකින ඒ රූපයත් බිත්තියේ තියෙන රූපයේත් වෙනසක් පේන්නේ නැහැ, දෙකම එකයි. ඒ තැනටපත් වෙන්න පින්වත්නි විශාල වෙහෙසක් දරන්න ඕන විදර්ශනා භාවනාව තුළ. එබඳු තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි දැක්කා පමණයි. ආපහු පින්වත්නි ලිඳක වතුර උනන් උල්පත් තියෙනකොට තමයි වතුර ගන්න ලිඳ හිස් වෙන්නේ නැතුව ලිඳ වතුරෙන් පිරීලා යන්නේ. කෙලෙස් සෝදලා ඉවත් කරපු ශ්‍රාවකයෙකුගේ සිත තුළ නැවත කෙලෙස් පින්වත්නි උපදින්න ඉඩ නැහැ, උල්පත් නැහැ. ඒ කෙලෙස් උපදින්න උල්පත් තියෙන කෙනාගේ තමයි පින්වත්නි සංකල්පයක් ලෙස රාගය උපදිනවා. මෙහිම ඇති කියලා උපකල්පනයකුත් එක්ක. ඒ සිත හරිම විඩාබරයි. ඒ සිත හරිම වෙහෙස කරයි. ඒ සිතට හරි අකුසල් වැඩි. ඒ නිසා තමයි ඒ සත්‍යය සසර දුවන්නේ. ඔබට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ගෝචර භූමිය තමයි සතර සතිපට්ඨානේ. ඒක තුල සිත පිහිටුවන්න කියනවා. සතිය සිත පිඳුණු හැම වෙලාවකදීම විපත්තියක් තනන්නේ ඔබට මිස තවත් සමාජයේ කෙනෙකුට නෙවෙයි. ඔබේ සිත අකුසල් වලින් පිරෙන්න ගියොත් ඒ පිරෙන හැම වෙලාවකම අකුසල් ඔබේ සිතේ රජ කරවනවා. අකුසල් තුලින් සිත පිරෙවෙන්න හදන හැම වෙලාවකදීම ඔබ දක්ෂයෙක් වෙන්න ඕන. අකුසල් සෝදලා හැරලා කුසලයන් පවත්වගෙන යන්න. සතිය තුල පිහිටලා කටයුතු කරන ශ්‍රාවකයෙකුට පින්වත්නි අකුසල් වලට රජ කරන්නට නොදී කුසල් වල රජ කරවන්න පුළුවන්කම තියෙනවා. සතර ඉරියව්ව තුලම භාග්‍යවතුන් වහන්සේ අපට සඳහන් කළේ ආන්ගේ කියන සතිය මත පිහිටවන්න කියලා. මූලික කාලය තුල මුල් කාලය ඔබට අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබ දීර්ඝ කාලයක් පුරාවට විදර්ශනා භාවනාව ප්‍රගුණ කළොත් මුලින් අපහසු වූ සිත දමනය කර ගැනීම ටික කලක් යන විට ඉතා පහසු කාරණාවක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔබ දිවාරා දෙකෙහි උත්සුක වුණොත් ඔබට මේ භවය තුලදීම මේ ජීවිතය තුලදීම ධර්ම අවබෝධය සිද්ධ කර ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උපකාර වෙනවා පින්වත්නි සීලය. අකුසලයෙන් සිත මුදවන්න, කුසලයේ සඳහා සිත පුරුදු කරන්න ප්‍රබල ලෙස බලපානවා සීලය. එනිසා අද මා කල්පනා කළා ඔබට ගවේෂී සූත්‍ර දේශනාවේ ගවේෂී කියන උපාසක මහත්මයාගේ ජීවිතේ වෙනස් වෙච්ච විදිහ ඔබට දේශනා කරන්න. ඇයි එතකොට ඔබට මා මේ කාරණාව දේශනා කරන්නේ? ගවේෂී කියන උපාසක මහත්තයාට පුළුවන් වුණා නම් ජීවිතේ වෙනස් කරගන්න, මෙච්චර නිවන් අවබෝධ කරගන්න වීරිය වඩන ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න බැරි වෙන එකක් නෑ.
ඔබට ජීවිතේ වෙනස් කරගන්න බැරි වුණොත් ඔබම හොයලා බලන්න, විමසලා බලන්න, ප්‍රශ්න නගලා බලන්න. ඇයි මට මේ කාරණාව කරගන්න බැරි වෙන්නේ කියලා. ඔබේම තියෙන කුසීතකම නිසා, ඔබේම තියෙන අනවබෝධය නිසා ඔබට මේ කටයුත්ත කරගන්න බැරි වෙනවා විනා ධර්මයේ තියෙන අඩුපාඩුවක්, දේශකයාගේ තියෙන අඩුපාඩුවක් නිසා ඔබට ධර්මාවබෝධයට පත් වෙන්න නොහැකි වුණා කියලා ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩ හිටියේ කොසල් මහ රජුරුවන්ගේ කොසල් දනව්වේ. ඇත්තටම ඔබ හිතලා බලන්න කොසල් මහ රජුරුවන්ට කොච්චර සතුටක් උපදින්නේ නැද්ද? මගේ රටේ තමයි, මගේ දනව්වේ තමයි බුදුහාමුදුරු වැඩ ඉන්නේ කියලා. තනියම නෙවෙයි පින්වත්නි, තවත් සිසු භික්ෂු මහා සංඝයාත් එක්ක බුදුහාමුදුරු කොසල් දනව්වේ වැඩ ඉන්නවා. ඊටමත් මේදා දීර්ඝ දිග පාරකට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ පාරේ තමන්ගේ ශ්‍රාවකයන් එක්ක ඉදිරියට වැඩම කරද්දී බුදුහාමුදුරුවන්ට සල්වනයක් දකින්න හම්බ වෙනවා. ඒ සල් වනයේට බුදුහාමුදුරුව වැඩම කළාම ආනන්ද හාමුදුරුවන්ට මේන් මෙහෙම සිතක් පහළ වුණා කියනවා. සූත්‍රයේ සඳහන් වෙන්නේ පින්වත්නි, උපසංකමිත්වා තං සාලවනං අජ්ජෝගා හෙත්වා අඤ්ඤතරස්මින් පදේසේ සීතං පාත්වාකාසී. ඒ සල්වනයේට බුදුහාමුදුරුව වැඩම කළාම ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේගේ සිනහ පහළවීම පිළිබඳව තමයි මේ සිත ඇති වුණේ. බුදුහාමුදුරුවෝ අර තමන්ගේ ශ්‍රාවකයන් එක්ක කොසල් මහ රජුරුවන්ගේ දනව්වේ ඉඳලා දීර්ඝ මාර්ගයේ දිග පාරක වඩිනකොට සල් කැලෑව දැකලා, සල් වනය දැකලා මඳ හිනහාවක් පහළ වෙනකොට ආනන්ද හාමුදුරුවන්ට හිතට එනවා, අතකෝ ආයස්මානන්දස ඒතදෝසී කෝනුකෝ හෝතුකෝ පච්චයෝ භගවතෝ සීතස්ස පාතු කම්මාය. බුදුරජාණන් වහන්සේ නම් නිකං සිනහ වෙන්නේ නැහැ. කොච්චර අවබෝධයක් තියෙන්න ඕනද තමන්ගේ ගුරුවරයා ගැන. අද වර්තමානයේ අයට පින්වත්නි අම්මා තාත්තා ගැන තේරුම් ගන්න බෑ. නෑදෑයෝ ගැන තේරුම් ගන්න බෑ. අවුරුදු 20ක් 30ක් ඇසුරු කළත්, අවුරුදු 40ක් 50ක් ඇසුරු කළත් අනේ මගේ නෑදෑයෝ මේ වගේ සත්පුරුෂය නේද කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිව ප්‍රශ්නවල පැටලෙනවා. හදපු අම්මා තාත්තා මේ වගේ නේද කියලා තේරුම් ගන්න බැරුව මිනිස්සු ප්‍රශ්නවල පැටලෙනවා. කුඩාම කුඩා වචනකින් විශාල ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම තියද්දී මාන්නෙන් උදුමගත් මිනිස්සු නැති ප්‍රශ්නවල පැටලිලා උත්තර හොයනවා. අනවබෝධයමයි. කවදාකවත් ඔබ ඔබේ හොර හිතක් තියාගන්න එපා. මුළු සමාජෙම ඔබට හොරෙක් ලෙස පේන්න පටන් ගන්නවා. ඔබ අවංකව, ඔබ සත්පුරුෂව, ඔබ සත්පුරුෂ ලක්ෂණ වලින් යුක්තව ඔබ නිවැරදි වෙලා අනිත් සමාජය ගැන සත්පුරුෂ විදිහට දකින්න. එතකොට ඔබට හරි ලස්සන සත්පුරුෂ මිනිස්සු ඔබ වටාවට ඉන්න බව ඔබට තේරෙවි. ආනන්ද හාමුදුරුවන්ට කොච්චර හිතුණද කියලා හිතන්න. බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් නම් සිනහ වෙන්නේ නැහැ. ඇයි අද මේ කොසල් මහ රජුරුවන්ගේ සල්වනයේට වැඩම කරනකොට උන්වහන්සේ සිනහ වුණේ මොකක්ින්දද? න අකාරණේන තථාගතා සීතං පාතු කරොන්තෝති. කරුණක් නැතිවනම් බුදුරජාණන් වහන්සේ සිනහ වෙන්නේ නැහැ. මේ කරුණේ බුදුහාමුදුරුවෝ සිනහසෙන්නේ නැහැ.
අතකෝ ආයස්මානන්දෝ භගවන්තං ඊතදවෝච. ආන්ගේ කාරණාව දැනගෙන ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. කෝනුකෝ බන්තේ හෝතුකෝ පච්චයෝ භගවසෝ සීතස්ස පාතු කම්මාය න අකාරණේන තථාගතා සීතං පාතු කරොන්තීති. ස්වාමීනි, ඔබ වහන්සේ නිකං නම් hina වෙන්නේ නැහැ. නිකරුණේ ඔබ වහන්සේ සිනා පහල කරන්නේ නැහැ. අද කුසල් මහ රජුරුවන්ගේ සල්වනයේට අපි මහා සංඝයාත් එක්ක වැඩම කරනකොට ඔබ වහන්සේ සිනහසුනා නෙවෙද? ඇයි ස්වාමීනි ඔබ වහන්සේ එහෙම සිනහා වුනේ? ඊට හේතුව කෝපච්චයෝ භගවතෝ. හේතු කෝපච්චයෝ. ඇයි ස්වාමීනි ඔබ වහන්සේ එහෙම සිනහා වුනේ? මොකක්ද හේතුව වුනේ? මොකක්ද ප්‍රත්‍ය වුනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. දැන් බලන්න පින්වත්නි, මෙතනක් තියෙනවා අපිට කෙනෙක් පිළිබඳව, සමාජය පිළිබඳව, ආයතනය පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම සාමාන්‍යයෙන් සිනහසෙන්නේ නැහැ කියලා සාරිපුත්තයන් වහන්සේගෙන් විමසුවනම්, මුගලන් මහරහතන් වහන්සේගෙන් විමසුවනම්, මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් විමසුවනම්, මහා කශ්‍යප මහරහතන් වහන්සේගෙන් විමසුවනම් මේ ප්‍රශ්නේ පින්වත්නි එක්ක නොවිසඳෙන තැනටපත් වෙන්නත් පුළුවන්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඇසිය යුතු කෙනාගෙන්ම අහලා විසඳ ගන්න ඕන කියන එකත් මේ සූත්‍රය අපට උගන්වනවා. ඔබට යම් ගැටලුවක්, ඔබට යම් ප්‍රශ්නයක්, ඔබට යම් පැනයක්, ඔබට යම් විසඳා ගැනීමක් කළ යුතුව තියෙනවා නම් හොඳම දේ තමයි පින්වත්නි එක්කෙනාගෙන් අහලා විමසලා දැනගන්න එක. එහෙම නැත්නම් තව තව ආයත තව දේ කියන්න පුළුවන්. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයාගෙන්, ශාස්ත්‍රූවරයාගෙන් අහලා දැනගන්න ඕන ප්‍රශ්නය උන්වහන්සේගෙන් අහලා දැනගන්නවා. ස්වාමීනි, කෝනුකෝ පච්චයෝ භගවසෝ සීතස්ස පාතු කම්මන අකාරණේන තථාගතා සීතං පාතු කරොන්තීති. ස්වාමීනි, ඔබ වහන්සේ නිකං නම් hina වෙන්නේ නැහැ. ඇයි ඔබ වහන්සේ අදාර සල්වනය දැකලා hina පහල කළේ කියලා අහනවා. එලයිදි කියනවා, භූත පුබ්බං ආනන්ද ඉමස්මින් පදේසේ නගරං අහෝසි. ආනන්ද, මම ඔබට පෙරවෙච්ච දෙයක් කියනවා. පෙරවෙච්ච දෙයක් කියන්නේ ඊයේ පෙරද වුණ දෙයක්ද? නැහැ. අතීතයේ වෙච්ච දෙයක්. පෙර භූත පුබ්බං, පෙර වෙච්ච දෙයක්. භූත පෙර, පුබ්බං උන. භූත පුබ්බං පෙර උන. ආනන්ද ඉමස්මින් පදේශේ නගරං අහෝසි. ආනන්ද, මම ඔබට පෙර වෙච්ච දෙයක් කියන්නම්. මේ ප්‍රදේශය නගරං අහෝසි ඉද්දංචේව තිතංච බහුජනං ආකින්න මනුස්සං. ආනන්ද, මේ ප්‍රදේශය ඉතාමත් මිතා සමෘද්ධිමත් කියලා කියන්නේ ආහාර වලින් හිග නැති සශ්‍රීක භාවයට පත්වෙච්චි, නිතරම මිනිස්සු ප්‍රියජනක විදිහට, ප්‍රිය උපදවන විදිහට ජීවත් වෙච්චි නගරයක්. ඒ නගරේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ජීවත් වුණා. එතකොට මිනිස්සුන්ගෙන් අඩු නෑ. බහුජනං ආකින්න මනුස්සං, බොහෝ ජනයා විසින් ජනාකීර්ණ වෙච්චි නගරයක්, නුවරක්. එතකොට මිනිස්සු ගොඩක් ජීවත් වෙන නගරයක් කියලා කියන්නේ ඒ නගරේ හරි සශ්‍රීකයි, සම්පත් වලින් අනුුණයි, බොහෝ පහසුකම් වලින් යුක්තයි. මිනිස්සු නැහැ කියලා කියන්නේ, මිනිස්සුන්ගේ අඩුයි කියලා කියන්නේ ඒ ප්‍රදේශේ පහසුකම් නැහැ, දුෂ්කරතාවයන් වැඩි. ඒ නිසා පින්වත්නි, මේ ප්‍රදේශය ආනන්ද පෙරයිතා ශාස්ත්‍රීක වෙච්ච ප්‍රදේශයක්, මිනිස්සුන්ගෙන් ගැවසේ ගත්ත ප්‍රදේශයක්. තංකෝ පනානන්ද
නගරං කස්සපෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ උපනිස්සාය විහෙරති. ආනන්ද මේ මං කියන කාලේ මේ නුවර ජීවත් වැඩ සිටියේ අරිහත් වෙච්චි සම්මයක් සම්බුද්ධ වූ කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ඇසුරු කොටගෙන ජීවත් වුණා. කස්සපසකෝ පනානන්ද භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගවේසේ නාමං උපාස අහෝසේ සීලේසු අපරිපූර්ණකාරී. ආනන්ද ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමෘද්ධිමත් වෙච්ච මේ නගරයේ එක තැනැත්තෙක් හිටියා. ඒ තැනැත්තා පංචශීලය සම්පූර්ණ කරගත්තේ නැති තැනැත්තෙක්. එයාට කියනවා ආනන්ද ගවේසී නාම උපාසකෝ. ගවේසී කියන උපාසකයෙක්. දැන් hina වුනේ බුදුහාමුදුරන්ගේ පෙර නිමිත්ත සිහි වෙලා. සීලේසු අපරිපූර්ණකාරී. සීලයෙන් පූර්ණ වෙලා නැහැ. ගවේසිනාකෝ ආනන්ද උපාසකේන පංචමත්තානි උපාසක සතානි පටිදේසිතානි සමාදපිතානි අහේසුං සීලේසු අපරිපූර්ණකාරිනෝ අතකෝ ආනන්ද ගවේසිස්ස උපාසකස ඒතද හෝසි. අර ගවේසී කියන උපාසක මහත්මයට ආනන්ද 500ක් උපාසකයෝ හිටිය කියනවා. හැබැයි ඒ 500ක් වෙච්ච උපාසක අයද පංචශීලයෙන් පරිපූර්ණ වෙලා නැහැ කියනවා. බලන්න ධාතුවකට ධාතුවක් එකතු වෙන විදිහ. ආනන්ද මේ නගරයේ කාශ්‍යප කියන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට ගවීසී කියන උපාසක මහත්තයෙක් හිටියා. ඒ උපාසක මහත්තයා පංචශීලය ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි ඒ උපාසක මහත්තයාට 500ක් සෙනග හිටියා. ඒ අයත් ආනන්ද සිල් ආරක්ෂා කරන්නේ නැහැ. පංචශීලය ආරක්ෂා කරන්නේ නැහැ. අතකෝ ආනන්ද ගවේසිස උපාසකස ඒතද හෝසි. ඒ උපාසකයාට මෙන්න මෙහෙම සිතක් පහළ වුණා. අහංකෝ ඉමේසං පංචන්තං උපාසක සතානං බහූපකාරෝ පුබ්බංගමෝ සමාදපේතා අහංචම්පි සීලේසු අපරිපූර්ණකාරී. මමත් මේ 500ක් උපාසකවරුත් එක්ක පෙර ගමන් ගියත් මේ 500ක් වෙච්චි උපාසක මහත්වරුද සී සමාදන් කරවන්න ඕනේ. මෙයාලවත් කියලා හිතලා සමාදන් කළා. පංච උපාසකේ සීලේසු අපරිපූර්ණකාරණෝ ඉච්ඡේතං සමසමං නත්ති කිංචි අතිරේකං හන්දාහං අතිරේකායති. මම සීලයෙන් සම්පූර්ණ නෑ. මේ 500ක් උපාසකවරුද සීලයෙන් සම්පූර්ණ නෑ. එහෙනම් මමත් මෙතන විශේෂ නෑ, මාත් මෙතන සමානයි. එහෙනම් මම විශේෂයට පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕන. අද සමාජයට කොච්චරනම් ලස්සන උපදේශයක් මේ ගවේසි උපාසක මහත්තයාගේ කතාවෙන් අපිට ගැනෙනවද? භික්ෂූන්ටත් ගැනෙනවා, උපාසකයන්ටත් ගැනෙනවා, පාලකයන්ටත් ගැනෙනවා, පාලිතයන්ටත් ගැනෙනවා, රාජ්‍ය සේවකයන්ටත් ලැබෙනවා, රාජ්‍ය සේවය බලාපොරොත්තු වෙන රටවැසියටත් මේක ගැලපෙනවා. මේ සමාජ ස්තරය තුළ මේ කෙනාට මේ කාරණාව ගැලපෙන්නේ නැහැ කියලා පින්වත්නි ඉවත් කරන්න නම් බෑ. බලන්න මමත් එක්ක ඉන්න 500 දෙනෙකුත් පංචශීලය රකින්නේ නැහැ. මමත් පංචශීලය රකින්නේ නැහැ. එහෙනම් මමත් එක්ක මේ ඉන්න 500 සිල් රකින්නේ නැත්තම් ඒ අයත් මම වගේමයි. එහෙනම් මෙතන මම විශේෂ වෙන්නේ නැහැ. එයාලත් හොරු, මාත් හොරු නම් අපි දෙගොල්ලම හොරු.
ආන් ඒ වගේ එයාලත් පංචශීලයේ රකින්නේ නැහැ. අනේ මමත් පංචශීලයේ රකින්නේ නැහැ. ඒ නිසා මේ උපාසක මහත්තයාට ඕන වුණා අතකෝ ආනන්ද ගවේසි උපාසකෝ යේනතානි පංච උපාසක සතානි තේනුපසංකමි. මම ප්‍රධානියෙක් වෙන්න ඕනේ. ඒ නිසා මම විශේෂිත කෙනෙක් වෙන්න ඕනේ. විශේෂිත කෙනෙක් වෙන්න නම් මම මේ දේ කරන්න ඕනේ කියලා ආනන්ද ගවේසි උපාසකෝ යේනතානි පංච උපාසක සතානි තේනුපසංකමි. 500ක් වෙච්චි උපාසකයන් යම් තැනකද ඉන්නේ එතනට තේනුපසංකමි පැමිණියා එළඹුණා. උපසංකමිත්වා තානි පංච උපාසක සතානි ඒතදවෝච. අර උපාසකයෝ 500 දෙනා ඉන්න තැනට ගවේෂී කියන උපාසක මහත්තයා ඇවිල්ලා මෙහෙම කිව්වලු. ඒතදවෝච මෙහෙම කිව්වලු. කොහොමද? අජ්ජගත්තග්ගේ මං ආයස්මන්තෝ සීලේසු පරිපූර්ණකාරීන් ධාරේතාති අතකෝ ආනන්ද තේසං පංචවන්තං උපාසක සතානං ඒතද හෝසි. අය්යෝ කෝ ගවේසී අම්මාකං බහූපකාරෝ පුබ්බංගමා සමාදපේතා අය්යෝහි නාම ගවේසී සීලේසු පරිපූර්ණකාරී භවිස්සන්ති කියලා කිව්වා. මොකද්ද මේ කියන්නේ? ආයුස්මත්නි සහෝදරවරුනි, අද පටන් මේ මොහොතේ පටන් මා සීලේහි සම්පූර්ණ කිරීම ඇත්තෙකු කොට උඹලා දරාපල්ලා කියලා කිව්වා. තේසම් පංචන්තං උපාසක සතාන ඒතද හෝසි. මේ අය්‍යෝකෝ ගවේසිති අම්මාකම් බහූපකාරෝ පුබ්බංගමෝ සමාදපේතෝ ගවේසි සීලේසු පරිපූර්ණකාරී භවිස්සන්ති. සීලයෙන් සම්පූර්ණ කෙනෙක් කියලා නුඹලා භවිස්සන්ති හිතන්න කියලා කිව්වා. දරව් කියලා කිව්වා. කිමංගං පාලියා සංසන්දේතබ්බං අතකෝ ආනන්ද තානි පංච උපාසක සතානි යේන ගවේසි උපාසකෝ තේනුපසංකමි උපසංකමිත්වා ගවේසින් උපාසකං ඒතද වෝච. අර කට්ටියත් නිකන් හිටියේ නෑ. අර 500 දෙනත් ආනන්ද නිකන් හිටියේ නෑ කිව්වා. මොකද්ද? ගවේසී කියන ආර්ය උපාසකතුමා සීලය සම්පූර්ණ කිරීම නම් අපිත් කවර කාරණාවක් නිසා එහෙම නොකරනොද අපි සීල් සමාදන් වෙමු කියලා යෝජනාව ආවා. ගවේසී උපාසක මහත්තයා සීල් සමාදන් වුණේ නැති නිසා 500ක් දෙනෙක් සීල් සමාදන් වුණෙත් නැහැ. ගවේසී උපාසක මහත්තයා සීල් සමාදන් වුණාට පස්සේ 500 දෙනත් කිව්වා එයි අපි නිකන් ඉන්නේ අපි සීල් සමාදන් වෙමු කිව්වා. අහං මේ සම්පංචන්තං උපාසක සතානම් බහූපකාරෝ පුබ්බංගමෝ සමාදපේතා අහංචම්පි සීලේස පරිපූර්ණකාරී ඉමානිපි පංච උපාසක සතානි සීලේසු පරිපූර්ණකාරිනෝ ඉච්ඡීතං සමයං නත්ති කිංචි අතිරේකං හන්දාහං අතිරේකායාති. අර පිරිසත් ඇවිල්ලා කිව්වා අද පටන් මේ 500ක් උපාසකවරුද සීලේ සම්පූර්ණ කොට දරන සේක්වා කියලා අර ගවේසී උපාසක මහත්තයත් කිව්වා. අතකෝ ආනන්ද ගවේසී උපාසකෝ යේන තානි පංච උපාසක සතානි තේන උපසංකමේ. ආනන්ද අර ගවේසී කියන උපාසක මහත්තයාට මෙහෙම සිතක් පහළ වුණා. මොකද්ද සිත? උපසංකමිත්වා තානි පංච උපාසක සතානි තදව අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ බ්‍රහ්මචාරින් ධාරේත ආරාචාරි චිරතං මේතෝනා ගාම ධම්මාතේ අතකෝ ආනන්ද තේ සම්පංචවන්තං උපාසක සතානං ඒතදෝසි. අය්‍යෝකෝ ගවේසි අම්මාකං බහූපකාරෝ පුබ්බංගමෝ සමාදපේතා අය්‍යෝහි නාම ගවේසි බ්‍රහ්මචාරී භවිස්සන්තේ ආරාචාරි චිරතෝ මේතුනා ගාම ධම්මා කිමංගං පන මයන්ති.
ගවීසී කියන උපාසක මහත්තයා 500ක් උපාසකවරුන්ට කිව්වා ග්‍රාම්‍ය වෙච්චි හිස් වෙච්චි මේ තුන නැත්තං කාම සංසර්ගය කියන ශික්ෂාවෙන් මම ඉවත් වෙනවා. මෙතෙන් පටන් මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. මේක කිව්ව විතරයි අර 500 දෙනත් අපිත් අද ඉඳලා ගම්මැසියන්ගේ ස්වභාවයක් වෙච්චි කියන්නේ ග්‍රාම්‍ය වූ ස්වභාවයක් වෙච්චි මේ තුනෙන් වැළකීච්චි කාමයන්ගෙන් දුරු වෙච්චි බ්‍රහ්මචාරීව ජීවත් වන්නෙමි කියලා ඒ පිරිසත් කිව්වා. දැන් උපාසක ගවේෂී කියන උපාසක මහත්මයාත් ග්‍රාමීය වෙච්චි ග්‍රාමීය ස්වභාවයක් වෙච්චි මේ තුනෙන් වැළකුණා. අර 500 දෙනත් පින්වත්නි මේ කියන ග්‍රාම්‍ය වෙච්චි මේ තුන යෙන් කාමයෙන් දුරු වුණා බ්‍රහ්මචාරී වුණා. බලන්න එතකොට කෙනෙක් ප්‍රධානියා සීලවන්ත වෙනකොට තමන්ගේ පිරිස කොච්චර සීල සම්පන්න වෙන්න උත්සාහ දරනවද? අතකෝ ආනන්ද ගවේෂී උපාසකෝ යේනතානි පංච උපාසක සතානි තේන උපසංකමිත්වා තානි පංච උපාසක සතානි තද වෝච අජ්ජතග්ගේ මං ආයස්මන්තෝ ඒක බත්තිකං ධාරේත රත්තූප රතං චිරතං විකාල භෝජනාති අතකෝ ආනන්ද තේසං පංචන්තං උපාසක සතානං ඒතද හෝසි. 500ක් උපාසකවරු ගාවට ගිහින් අර ගවේෂිතිකුණු උපාසක මහත්තයෙක් ගිහිල්ලා කියනවා උපාසකවරුනි මම අද ඉඳලා ග්‍රාම්‍ය ධර්මයක් වෙච්චි මේ තුනෙන් සේවනයෙන් දුරු වුණා කාම සේවනයෙන් දුරු වුණා බ්‍රහ්මචාරීයත් එක් බවට පත් වුණා. උපාසකේ දැන් මෙතන පටන් මම සීලේ සම්පූර්ණ කිරීමක් ලෙස කාමයන්ගෙන් දුර වෙලා ග්‍රාම්‍ය වෙච්ච දේෙන් දුර වෙලා අයින් වෙලා විශේෂ කොට පිළිදැරීමක් ඇති කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරනවා. අද පටන් මම මෙතෙන් පටන් මම ඒක බත්තිකං ධාරේත විකාල භෝජන විකාලයෙහි බොජුන් වැළඳීමෙන් රාත්‍රියෙහි ආහාර වැළඳීමෙන් බොජුන් වැළඳීමෙන් මම දුරස් වෙනවා ඈත් වෙනවා. එක වේලක් පමණක් ආහාර කොට අනුභව කොට ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේක කිව්වා විතරයි අර 500 දෙනත් කියනවා එහෙනම් අපිත් එතන ඉඳලා ගවීසී උපාසක මහත්තයා වගේ විකල් භෝජනයෙන් වැළකීලා රාත්‍රී භෝජනයකින් තොර වෙලා එක වේලක බත් ආහාරයට අරගෙන දරන ඇත්තෝ වෙමු කියලා 500 දෙනත් පින්වත්නි අර සීලේ සමාදන් වුණා. දැන් බලන්න අර අසුචි වලටම හුරු වෙච්ච පණු අසුචිම ආහාරයට ගන්නවා වගේ කුණු ගඳට හමාගෙන එන නිහඬ මැස්සෝ ඒ කුණටම ලොබ බඳිනවා වගේ සර්ප කුණටම ලොබ බඳින කුණු ගඳට කැමැති සත්වය කුණු ගඳට බඳිනවා වගේ දුසිල්වන්තෝ සමාජයකටම දුසිල්වන්ත අය කැමැති වෙනවා. සිල්වන්ත වූ සමාජයට සිල්වන්ත වූ අය කැමැති වෙනවා කියන එකට කොච්චර පින්වත්නි ආදර්ශයක්ද පෙර වූ සිද්ධාමයේ බුදුරජාණන් වහන්සේ අනද හාමුදුරුවොත් එක්ක සඳහන් කරන මේ ගවේෂී උපාසක මහත්තයාගේ කරුණ පැහැදිලි කිරීම. මේ 500ත් එක්ක ඉන්නකොට මමත් මේ 500 ගෙත් ඇති වෙනසක් නැහැ. මේ 500 දෙනාට වඩා මම වෙනස් වෙන්න ඕන. එහෙනම් මම සිල්රක් මම වෙනස් වෙන්න ඕන. එවිටයි මේ 500 වෙනස් වුනේ. අද අපේ සමාජයේ වටිනාම උදාහරණයක් මේ සූත්‍රය අපිට උගන්වනවා.
ඒ තමයි එක වරකම රටක්, එක වරකම ප්‍රදේශයක්, එක වරකම ආයතනයක් අපට උඩු යටි කරන්න පුළුවන්කමක් නැහැ. ක්‍රමයෙන් වෙනස් වෙන්නට නම් ගවේෂී උපාසක මහත්මයා ග්‍රාම්‍ය විච්චි දුසිල්වන්තකම අතහැරලා සීලේ මත පිහිටද්දී 500 දෙනක් තම ජීවිතේ වෙනස් කරගන්න විදිය ඔබ විමසලා බලන්න. මෙයාලා සිල් රකින්න, මම සිල් රකින්නේ නැහැ, මෙයාලා සිල් රකින්නේ නැහැ. එහෙනම් මං සිල් රකින්න ඕන. ඔබ වෙනස් වුණොත් පින්වත්නි, ඔබේ ගෙදර වෙනස් වෙයි කියන එකටයි මේ ධර්මපරියාය වටින්නේ. 500 දෙනාම පින්වත්නි එක වේලකින් ආහාර අරගෙන ජීවත් වෙන්න අදිෂ්ඨාන කර ගන්නවා. ගවේෂී උපාසක මහත්තයාට ආනන්ද තව හිතෙනවා මෙහෙම, මම 500ක් උපාසකවරුත් එක්ක බොහෝ උපකාර ඇත්තෙක්, පෙරටු යන්නෙක්, සමාදන් කරවන්නෙක්, මම සීලේ සම්පූර්ණ කිරීමට ඇත්තෙක්. මේ 500ක් උපාසකවරු සීලය යන්නේ සම්පූර්ණ කිරීමක් තියෙන අයද? මමද ග්‍රාම්‍ය වෙච්ච මේ තුන සේවනයෙන් වැළකුණා, කාමයන්ගෙන් දුරු වුණා, බ්‍රහ්මචර්යා ඇත්තෙක් වුණා, මේ තුන සේවනයෙන් වැළකුණු හැසිරුමැති කෙනෙක් වුණා, බ්‍රහ්මචර්යා ඇත්තෙක් වුණා, මමද විකල් භෝජනයෙන් වැළකුණා, රාත්‍රී භෝජනයකින් තොර වුණා, එක වේලක් බත් ඇත්තෙක් වුණා. මේ 500ක් උපාසකවරුද විකල් භෝජනයකින් වැළකුණා, රාත්‍රී භෝජනයකින් තොර වුණා, වේලක් බත් ඇති අය වුණා. දැන් අපි හැමෝම සමයි, කිසි විශේෂයක් නැහැ. ඒ නිසා මම විශේෂ වෙන්න ඕන. ආරායත්වොත් එක හා සමාන සිල් රකින්න, මමත් එක හා සමාන සිල් රකින්න. ඒත් දැන් අපි දෙපිරිසම එක හා සමානයි. ආනන්ද ගවේෂී උපාසක මහත්තයා අරිහත් වෙච්ච, සම්මයක් සම්බුද්ධ වෙච්ච කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද, එතනට වැඩ පැමිණියා කියලා කියනවා. පැමිණිලා අරිහත් සම්මයක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වලු, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපේහි ප්‍රෞජ්ජාව ලබන්නෙක් වෙමි. පින්වත්නි, තමන් දුසිල්වන්ත වෙලා නෙවෙයි ආවේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ හොයාගෙන. තමන් සිල්වන්ත වෙලා, තමන් ගුණවන්ත වෙලා කාශ්‍යප බුදුහාමුදුරුවෝ යම් තැනක වැඩ ඉන්නවා නම් එතනට හොයාගෙන වෙදින් කියනවා, ස්වාමීනි, මට ප්‍රෞජ්ජාව ලබන්න ඕන, පැවිදි වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, අභිලබෙන්සු උපසම්පදං, ස්වාමීනි, මට උපසම්පදාවද ලබන්න ඕන. හරි ලස්සනයි පින්වත්නි වචන දෙක. තානි පංච උපාසක සතානි කස්සපස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තිකේ පබ්බජ්ජං අලභින්සු උපසම්පදං. අතකෝ ආනන්ද ගවේෂී උපාසකෝ ඒතත් අහංකෝ ඉමස්ස අනුත්තරං විමුක්ති සුඛං නිකාමලාභි හෝමි ආකිච්චලාභි අක්කසිරලාභි අහෝ වතිමානපි පංච බික්කු සතානි ඉමස්ස අනුත්තරස්ස විමුක්ති සුඛස්ස නිකාමලාභිනෝ අස්සු අකිච්චලාභිනෝ අකසිරලාභිනෝ ති අතකෝ ආනන්දතානි පංච බික්කු සතානි ූපකට්ඨා. බුදුහාමුදුර ළඟට එවිදින් කියන, ස්වාමීනි, මට ප්‍රෞජ්ජාවයි උපසම්පදාවයි දෙන්න. ආනන්ද ඒ වෙලාවේදී ගවේෂී උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේ සමීපේ ප්‍රෞජ්ජාව ලැබුවා. ඒ කියන්නේ පැවිදි වුණා. පැවිදි වෙලා නිකන් හිටියේ නෑ, උපසම්පදාවත් ලැබුවා. බොහෝ කාලයක් යන්න කලින් වෙන්ව කටයුතු කළා, වෙන්ව වාසය කළා. වෙන්ව වාසය කරලා ප්‍රමාද වුණේ නෑ. ආනන්ද අප්‍රමාදී වුණා. කෙලෙස් සම්පූර්ණයෙන්ම සෝදලා හරින්න වීරියවන්ත කෙනෙක් වුණා. සියලුම ආත්ම මාලය ඇති වාසය කරන්න නුබෝ කලකින්ම යමක් සඳහා කුල පුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම ශාසනය පැවිදි වෙද්ද ඒක තමයි උතුම්ම කියලා කිව්වා. බ්‍රහ්මචර්යාව කෙලවර කොට ඇති මේ ආත්ම භාවයේ විශිෂ්ට ඥානයක් දැන ප්‍රත්‍ය කොටගෙන පැමිණ වාසය කළා.
ආනන්ද ගවේෂි උපාසක මහත්තයා පෙරදුනේ නෑ. ජාතිය ශ්‍රය කළා. ජාතිය කියලා කියන්නේ මොකද්ද මෙතන? නැවත නැවත උපදීම නැති කරලා දැම්මා. මාර්ග බ්‍රහ්මචර්යාවට සම්පූර්ණම කළා. නිවන් මග ගමන් කළ හැකි බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා. සතර මගින් කරන ලද කටයුතු සියල්ලම නිම කළා. නිකන් හිටියේ නෑ ආනන්ද. මේ සල්වනයේ ඇතුළදීම, මේ නිදහස් පරිසරය තුළදීම, මේ නිදහස් භූමිය තුළදීම ගවේෂි භික්ෂුව රහත් භාවයට පත්වෙච්චි කෙනෙක් වුණා. මට ඒක සිහි වුණා කිව්වා. දැන් මේ ශූන්‍ය බිමක්, දැන් සල්වනයක්. හැබැයි ඉස්සර මිනිස්සු හිටියා. ඒ හිටපු මිනිස්සු අතර ගවේෂි උපාසක මහත්මයා පැවිදි වෙලා රහත් වුණා. ආනන්ද ඔබ දන්නවද? අර 500ක් උපාසකවරුන්ටද මේන් මෙහෙම සිතක් ආවා. ගවේෂි ආර්යතමේ බොහෝ උපකාර පෙරටුව ගමන් කළා. සමාදම් කරවන්නෙක් වුණා. ආර්යතමේ හිස රැවුල් කැපුවා. කහට වස්ත්‍ර ඇඳගත් ගිහි ගින්නික් වුණ පැවිදි වුණා. ඇයි අපි පැවිදි වෙන්නේ නැතුව ඉන්නේ? අපිත් පැවිදි වෙමු. ආනන්ද ඒ 500ක් උපාසකවරුද අරිහත් සම්මයක් සම්බුද්ධ වූ කාශ්‍යප නම් ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. වැඳලා එකත් පැත්තකට වුණා. ස්වාමීනි, අපිත් ඔබ වහන්සේගෙන් ප්‍රෞජ්ජා භූමියත් උපසම්පදාවත් ලබන්න කැමැත්තෝ වෙමු. අපටත් ඕන ස්වාමීනි පැවිදි වෙන්න. ආනන්ද ඒ උපාසකවරු 500 දෙනාත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදාව ලැබුවා. ඒ අයත් ආනන්ද නිකන් හිටියේ නෑ. ගවේෂි භික්ෂුවට මේ වගේ හිතක් ආවා. මමත් පෙර උතුම් විමුක්ති සැපේ අපේක්ෂාවෙන් අපමණ දුකට වෙහෙසකට පත් වුණා. හැබැයි මම කැමැති පරිදි සියල්ලම ලැබුවා. සුවසේ ජීවත් වුණා. මේ 500ක් භික්ෂූන්ටද විමුක්ති සැපේ කැමැති පරිදි ලබන්න, සුවසේ ලබන්න ඔවුන්ටත් ඉතා යෙහෙකි, ඉතා හොඳයි. 500ක් භික්ෂූන් වාසය කරන අප්‍රමාදීව කෙලෙස් තබන වීරිය ඇතිව සියලුම ආත්ම භාවයන් විනාශ කරලා දාපු නොබෝ කලකින්ම කුලපුත්‍රෝ ගිහි ගින්නික්ම ශාසනයේ පැවිදි වෙනවද? ආන් ඒ බ්‍රහ්මචර්යාව නිමා කරලා විශිෂ්ට ඥානයකින් ප්‍රත්‍යක්ෂ කොට වාසය කළා කියනවා. ඒ 500 දෙනාත් ආනන්ද නිකන් හිටියේ නෑ. ජාතිය ශ්‍රය කළා. මාර්ග බ්‍රහ්මචර්යාව නිවැරදිව කටයුතු කළා, ගමන් කළා. කල යුතු වැඩ සියල්ල නිම කෙරෙව්වා. මේ භවයේ පිණිස අනිකක් නැතයි දැනගෙන ආනන්ද ගවේෂි භික්ෂුතමේ රහත් තුන්ගේ එක්තරා කෙනෙකු බවට පත් වෙලා රහත් වුණා. ආනන්ද මේ වනායි ඒ ගවේෂි භික්ෂු ප්‍රධාන කොට ඇති 500ක් භික්ෂූහු මතු මත්තේ උතුම් වශයෙන් උත්සාහ දරපු ලැබපු උතුම් වූ විමුක්ති සැපේ ප්‍රත්‍යක්ෂ කළා. මේ වනයේ ඇතුලේ විමුක්ති රසය මේ ප්‍රත්‍යක්ෂ කරපු වනය ආනන්ද මතු ශාසනයෙහිද උතුම් වශයෙන් උත්සාහ දරන්න, විමුක්ති සැපේ ප්‍රත්‍යක්ෂ කරන්න හික්මෙන් ආනන්ද මෙසේ වනායිත් ඔබ විසින් හික්මිය යුතුයි. බලන්න පින්වත්නි, බුදුහාමුදුරු දුන්න උපදේශ. ආනන්ද නුඹලාද ගවේෂි භික්ෂුවමෙන් හික්මිය යුතුයි. මේ වනයේ තරම් අති සුන්දර වූ වනයක් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළා. පින්වත්නි, ඔබටද සඳහන් කරන්නේ මේ භවය තුලදීම නිවන් අවබෝධ කරගන්න නම් ඔබ වෙනස් වෙන්න. එවිට මේ සමාජයේම වෙනස් වේවි. ගවේෂි උපාසක මහත්මයා වෙනස් වෙන්න හිතලා වෙනස් වුණා. බොහෝ පිරිසක් ජාතිය ශ්‍රය කළා. ඔබටද මේ බුද්ධ ශාසනයේ ඒ සඳහා අවැසි ඉඩහසර ඕන තරම් විවෘතව පවතිනවා. ඔබටද මේ උතුම් බුද්ධ ශාසනයේ නිවීමට පත්වෙන වීරිය, නිවීමට පත්වෙන කලන මිතුර ඇසුර ලැබේවා. සාදු සාදු සාදු.
අද මේ උතුම් ධර්මපරියාය මුළු ලොවටම විසුරුවා හරිනට සදැහැති දායකත්වයේ ප්‍රඥා නාලිකාව තුළින් දරන්නට යෙදුනේ අංක 112 මිහිඳු මාමත උක්කම්පිටිය පාර බුත්තල ලිපිනයෙහි පදිංචි ඥානා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් අරමුණු කොට තිබෙන්නේ මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් වසර 10කට පෙර පරලොව සැපත් එච්.එම්. අබේසිංහ මහත්මයාටත් මෙපින් අනුමෝදන් වී බව ගමන ජීවිතයේ සපවත් වේවා සසර දුකෙන් අත් මිදේවා පින් ලබා ගැනීමට කැමැති ස්ථානයක සිටී නම් මෙපින් අනුමෝදන් වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. එම මහත්මයාගේ දෙමව්පියන් වන වසර 18කට පෙර පරලොව සැපත් එච්.එම්. තිසාහාමි පියාණන්ටත් වසර 13කට පෙර පරලොව සැපත් ඒ.එම්. හිම්මැණිකේ මෑණියන්ටත් ඥානා වික්‍රමසිංහ මහත්මියගේ ආදරණීය දෙමව්පියන් වන වසර 13කට පෙර පරලොව සැපත් W.M. පුංචි බණ්ඩා පියාණන්ට සහ වසර 21කට පෙර පරලොව සැපත් D.M. සුදුමැණිකා මෑණියන්ටත් දෙපාර්ශ්වයේ මියගිය ඥාතිවරයන් වන වසර 19කට පෙර පරලොව සැපත් W.M. ධනපාල අයියාටත් වසර 30කට පෙර පරලොව සැපත් කාන්ති අක්කාටත් වසර 10කට පෙර පරලොව සැපත් විජිත කුමාර දන්දෙනිය මල්ලීටත් දෙපාර්ශ්වයේ මියගිය අනිකුත් සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී මුතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මෙම උතුම් ධර්ම දානමය කුසල් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරනවා. පවුලට සම්බන්ධ දැනට ජීවත්ව සිටින සියලු ඥාතීන්ටද හිත මිත්‍රාදීන්ටද මේ පින් අයිති වේවා. අධ්‍යයන කටයුතු රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සසර වසනාතුරු කල්යාණ මිත්‍රසුර සැලසේවා. මේ උතුම් කුසල් පූර්ණේ වීමෙන් නිවන් පිණිස උපනිශ්‍රේ වේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම පිහිටත්වා. පූජනීය දේශකයාණන් වහන්සේටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. එලෙසම රට වෙනුවෙන් දිවි පුදා මියගිය වීරෝදාර රණවිරුවන්ටද මෙපින් අනුමෝදන් වේවා. සියලු දෙනාටද අමා මහ නිවනේ සැනසීම ලැබෙත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන පූජනීය මහා සංඝරත්නයටද මෙපින් කුසල් මෙලව යහපත පරලොව යහපත පිණිසම පවතිත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං